ආයිබෝවන් කියලා පිළිගන්න පුතේ සියලුම දෙනාම මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ කර්මාන්ත රසායනයේ තවත් කොටසක් වන සෝඩියම් කාබනේට් නිෂ්පාදනය සම්බන්ධයෙන්. ඒතර පුතේ මීට අදාළව මම ඔයගලන්ට පල්ලෙහා ෂෝට් නෝට් එකක් දාලා තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ. අනිවාර්යෙන් ඒක ඩවුන්ලෝඩ් කරගෙන බලන්න. ඊට අමතරව පුතේ අපේ maths guide chemistry group එක තියෙනවා. ඒකේ link එකත් මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. අනිවාර්යෙන් join වෙන්න අපේ group එකට. හරි. මම මේ පාඩමට අදාළ සියලුම සිද්ධාන්ත කතා කරනවා ඔයගොල්ලොත් එක්ක. හරි දැන් අපි යමු පාඩමට. හරි පුතේ සෝඩියම් කාබනේට් නිෂ්පාදනය ගැන කතා කරොත් මේ සෝඩියම් කාබනේට් නිෂ්පාදනය කරන්න ගන්න ක්‍රමය අපි හඳුන්වනවා පුතේ සෝල්වේ ක්‍රමය. තවත් නමයක් කියනවා මෙයාට ඇමෝනියා සෝඩා ක්‍රමය කියලාත් හඳුන්වනවා. ඒතර පුතේ මේ සෝඩියම් කාබනේට් නිෂ්පාදනය කියලා කියන්නේ ලෝකේ ප්‍රචලිත රසායනික කර්මාන්තයක්. ඒතර මේ සෝඩියම් කාබනේට් නිෂ්පාදනය කරද්දී ගන්න අමුද්‍රව්‍ය කීපයක් තියෙනවා. එකක් ඇමෝනියා, අනිත් එක කාබන් ඩයොක්සයිඩ්, අනිත් එක බ්‍රයින්. ඒතර පුතේ ඇමෝනියා අපි ගන්න කොහොමද? හේබර් ක්‍රමයෙන්. ඒකත් ඕගලන්ට කතා කරනවා රසායනික කර්මාන්තයක් විදියට. කාබන් ඩයොක්සයිඩ් ගන්න කොහොමද? කාබන් ඩයොක්සයිඩ් ගන්න පුතේ හුණුගල්. ඔයගොල්ලෝ දන්නවා හුණුගල් කියන්නේ මොනවද? කැල්සියම් කාබනේට්. කැල්සියම් කාබනේට් වියෝජනයෙන් තමයි CO2 ගන්න. හරිද? කාබන් ඩයොක්සයිඩ් ගන්න. බ්‍රයින් කියන්නේ මොකද්ද? බ්‍රයින් කියන්නේ පුතේ අපි බ්‍රයින් විදියට ගන්නේ කැල්සියම්, මැග්නීසියම්, සල්ෆේට්. මෙන්න මේ අයන අයින් කරපු පිරිසිදු සාන්ද්‍ර සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක්. මෙන්න මේ අයන අයින් කරපු පිරිසිදු සාන්ද්‍ර සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක්. දැන් ඔයගොල්ලෝ මගෙන් අහයි කොහොමද මේ කැල්සියම් අයනයි, මැග්නීසියම් අයනයි, සල්ෆේට් අයනයි අයින් කරන්නේ? අයින් කරන විදිහක් තියෙනවා. අපිට කැල්සියම් අයන අයින් කරන්න දාන්න පුළුවන් පුතේ සෝඩියම් කාබනේට්. සෝඩියම් කාබනේට් දැම්මොත් එහෙනම් මෙයා කැල්සියම් කාබනේට් විදියට අවක්ෂේප වීමක් සිද්ධ වෙනවා. මැග්නීසියම් අයන අයින් කරන්නේ කොහොමද? මැග්නීසියම් අයන අයින් කරන්න සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාන්න. එතකොට මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් විදිහට මැග්නීසියම් අයන ටික අවක්ෂේප වෙනවා. සල්ෆේට් අයන අයින් කරන්නේ කොහොමද? සල්ෆේට් අයන අයින් කරන්න නම් බේරියම් ක්ලෝරයිඩ් දාන්න වෙනවා. බේරියම් ක්ලෝරයිඩ් දැම්මොත් එහෙනම් බේරියම් සල්ෆේට් විදිහට අර සල්ෆේට් ටික අවක්ෂේප වීමක් සිද්ධ වෙනවා. හරි නේද? එතකොට අපි කැල්සියම් අයන අයින් කරන්න සෝඩියම් කාබනේට් දානවා. මැග්නීසියම් අයන අයින් කරන්න සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දානවා. සල්ෆේට් අයන අයින් කරන්න බේරියම් ක්ලෝරයිඩ් දානවා. ඒතර මේ විදිහට මේ කැල්සියම් අයන, මැග්නීසියම් අයන, සල්ෆේට් අයන අයින් කරපු පිරිසිදු සාන්ද්‍ර සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් තමයි පුතේ මේ බ්‍රයින් ද්‍රාවණය කියලා කියන්නේ. හරි නේද? අපිට මේ විදිහට මෙයාගේ අමුද්‍රව්‍ය ලබා ගන්න පුළුවන් වෙනවා. හරි දැන් අපි කතා කරමු පළවෙනි පියවර. සෝඩියම් කාබනේට් නිෂ්පාදනයේ පළවෙනි පියවර මොකද්ද පුතේ? ඇමෝනීකරණය. මොකද්ද මේ ඇමෝනීකරණය කියලා කියන්නේ? ඇමෝනීකරණය කියලා කියන්නේ පුතේ මෙන්න මේ වගේ අපි අටලුවක් ගන්නවා. අටලුවක් අරන් බ්‍රයින් ද්‍රාවණය කියලා කියන්නේ සාන්ද්‍ර සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය. එයා උඩින් යවනවා. පල්ලෙහාන් ඇමෝනියා ගෑස් එක යවනවා. දැන් ඕගොල්ලෝ මගෙන් ආයි දැන් බ්‍රයින් ද්‍රාවණය යටින් යවලා ඇමෝනියා උඩින් යවන්න බැයිද? යවන්න බෑ. ඒකට හේතුව මොකද? ඇමෝනියා කියලා කියන්නේ ගෑස් එකක්. එයාගේ ඝනත්වය අඩුයි. එයා උඩින් යවුවොත් එහෙනම් මොකද වෙන්නේ? එයා උඩින් යවුවොත් පුතේ එයා පල්ලෙහාට එන්නේ නැහැනේ. මොකද ඝනත්වය අඩු එක්කෙනෙක් හැම වෙලෙම බලන්නේ උඩට යන්න. හරිද? ඒතකොට බ්‍රයින් ද්‍රාවණය කියලා කියන්නේ එයා ලික්විඩ් එකක්. එතකොට එයා කොහොමත් මේ විදිහට සයවර මැටි දහඩු වලින් පෙරිලා පල්ලෙහාට එනවා. හරිද? ඒක නිසා අනිවාර්යෙන් බ්‍රයින් ද්‍රාවණය උඩින් යවන්න ඕන. මොකද එයා ලික්විඩ් එකක් නිසා කොහොමද පල්ලෙහාට එනවා. මෙතන ඇමෝනියා ගෑස් එක පල්ලෙහාන් යවට පස්සේ එයා කොහොමත් උඩට යන්න නෑදන්නේ. ඒතර මේ විදිහට මේ දෙන්න ප්‍රතිවිරුද්ධ දිශාවට ගමන් කරලා ප්‍රතික්‍රියා වෙනවා. එතකොට මේකේ භාවිතා කරන මූලධර්මය මොකක්ද? ප්‍රතිප්‍රවාහ මූලධර්මය. මොකද්ද පුතේ මේ ප්‍රතිප්‍රවාහ මූලධර්මය කියලා කියන්නේ? ප්‍රතිප්‍රවාහ මූලධර්මය කියලා කියන්නේ කිසියම් සංයෝග දෙකක් ප්‍රතිවිරුද්ධ දිශාවට ගමන් කරලා ප්‍රතික්‍රියා වෙන සලස්සන එකට තමයි කියලා කියන්නේ පුතේ මේකේ ප්‍රතිප්‍රවාහ මූලධර්මය කියලා. එතන මේකේ ප්‍රතිප්‍රවාහ මූලධර්මය භාවිතා වෙනවා. ඇයි මෙතන මේ සවිවර මැටි දහඩු භාවිතා කරලා තියෙන්නේ? සවිවර මැටි දහඩු භාවිතා කරලා තියෙන්නේ පුතේ මම බ්‍රයින් ද්‍රාවණය මෙතන සවිවර මැටි දහඩු තිබ්බේ නැත්තම් මෙයා තිබ්බේ නැත්තම් මොකක් වෙයිද? මේ සවිවර මැටි දහඩු තිබ්බේ නැත්තම් බ්‍රයින් ද්‍රාවණය දැම්ම ගමන් බොග් ගාලා පල්ලෙහාට යටිනවා. එතන ඇමෝනියා එක ප්‍රතික්‍රියා වෙන්න වෙලාවක් නැහැ. ඇමෝනියා එක්ක මේ ඇමෝනියා ගෑස් එක්ක ඇමෝනියා වායුව එක්ක ප්‍රතික්‍රියා වෙන කාලය වැඩි කරන්න තමයි
නැත්තම් මේ බ්‍රයින් ද්‍රාවණය පල්ලෙහාට හිමින් වැටෙන්න සලස්වන්න තමයි මේ විදිහට මේ පල්ලෙහාට හිමින් වැටෙනවා මේ සයවර මැටි දහඩු වලින්. එතකොට හොඳට පල්ලෙයන් අපි මේ එකතු කරන ඇමෝනියා ගෑස් එකත් එක්ක ඇමෝනියා වායුවත් එක්ක හොඳට ප්‍රතික්‍රියා වෙනවා. ඒක නිසා තමයි මෙතන සයවර මැටි දහඩු දාලා තියෙන්නේ. එහෙම නැත්තම් එහෙම අපිට හම්බෙන ඵල ප්‍රමාණය අඩුවක් වෙනවා. හරි නේද? ඇයි මොකද හරියට ප්‍රතික්‍රියා වෙන්නේ දාන දැන් උඩින් බ්‍රයින් ද්‍රාවණය දාමුකම බොක් ගහලා පල්ලෙහාට වැටෙනවා. ඒක ප්‍රතික්‍රියා වෙන කාලයකුත් නැහැනේ. ප්‍රතික්‍රියා වෙන්න කාලෙ වැඩි කරන එක තමයි මෙන්න මේ සයවර මැටි දහඩු වලින් කරන්නේ. හරි නේද? අනිත් දේ තමයි ඇමෝනියා ගෑස් එක. කාත් එක්කද ප්‍රතික්‍රියා කරන්නේ මෙන්න මේ විදියට බ්‍රයින් ද්‍රාවණයත් එක්ක ප්‍රතික්‍රියා කරාට පස්සේ හැදෙනවා ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ්. ඇයි මේ ප්‍රතිවර්ත ප්‍රතික්‍රියාවක් ලකුණ දැම්මේ? ප්‍රතිවර්ත ප්‍රතික්‍රියාවන්නේ මොකද්ද මේ? දුබල බාෂ්මික වායුවක් මේ දුබල බාෂ්මික වායුවක් ජලයේදී වීම මොකද්ද මේ ප්‍රතිවර්ත ප්‍රතික්‍රියාවක්. එතකොට පුතේ මේ ප්‍රතික්‍රියාව තාපදායක ප්‍රතික්‍රියාවක්. ඒ කියන්නේ ඩෙල්ටා H ඊට බල අගය ඍණ අගය. තාපදායක ප්‍රතික්‍රියාව. එතකොට මේ බ්‍රයින් ද්‍රාවණය ඇමෝනියා වායුවත් එක්ක ප්‍රතික්‍රියා වෙන්න මොකද වෙන්නේ? මේක උෂ්ණත්වය වැඩි වෙනවා. උෂ්ණත්වය වැඩි වෙනවා නේද? තාපය පිට කරනවානේ තාපදායක ප්‍රතික්‍රියාවන්නේ. උෂ්ණත්වය වැඩි වුණොත් මොකද වෙන්නේ? උෂ්ණත්වය වැඩි වුණොත් පුතේ ලේචැට්ලිය මූලධර්මයට අනුව උෂ්ණත්වය අඩු කරගන්න එයා තාප අවශෝෂක ප්‍රතික්‍රියාව දිරිමත් කරගන්නවා. ඒ කියන්නේ ආපසු ප්‍රතික්‍රියාව දිරිමත් කරගන්න බලනවා. ආපසු ප්‍රතික්‍රියාව දිරිමත් වුණොත් මොකද වෙන්නේ? හැදෙන ඵල ප්‍රමාණය අඩුවක් සිද්ධ වෙනවා. ඒක නිසා හොඳට මතක තියාගන්න. අපි මේ ප්‍රතික්‍රියාව වෙද්දී මේ අටලුවේ උෂ්ණත්වය අඩු කරන්න ඕන. අටලුවේ උෂ්ණත්වය අඩු කරන්න ඕගොල්ලන්ට කියන්න පුළුවන්. ඒ කියන්නේ විභාගෙදී අහන්න පුළුවන් මේකට කරන්න පුළුවන් මොනවද අපිට? කරන්න පුළුවන් දේ තමයි මෙන්න මේ අටලුව වටා අපිට ජල නලය යවන්න පුළුවන්. මේ අටලුව වටා ජල නලය යවන්න පුළුවන්. හරිද? මේ අටලුව වටා මේ විදිහට ජල නලය යවන්න පුළුවන්. අටලුව වටා ජල නලය යවුවොත් මොකද වෙන්නේ? හැබැයි අපි යවන ජල නලවල ජලය මාරු කරන්න වෙනවා. මොකද මේක වටේ ජල නලය යවුවොත් එහෙම මොකද වෙන්නේ? මේකේ තියෙන උෂ්ණත්වය අර සිසිල් ජලය මගින් උරා ගන්නවා. එතකොට ඒ ජලයේ උෂ්ණත්වය වැඩි වෙනවා. අනිවාර්යෙන් ඒ ජලය ටික මාරු කරන්න වෙනවා. මොකද එයාගේ උෂ්ණත්වය වැඩි වුණාට පස්සේ දැන් උරා ගන්න විදියක් නැහැ නේ. ඒක නිසා අපිට අනිවාර්යයෙන්ම ජලය ටික මාරු කරන්න වෙනවා. හරි නේද? ජල නල මාරු කරන ක්‍රමයකට අපිට භාවිතා කරන්න පුළුවන් නම් මේකේ උෂ්ණත්වය අපිට වැඩි වෙන්නේ නැතුව අඩු වගේක තියා ගන්න පුළුවන්. මොකද හේතුව වැඩි වුණොත් එහෙම ප්‍රශ්නයක් වෙනවා. වැඩි වුණොත් එහෙම මෙතන ආපසු ප්‍රතික්‍රියාව දිරිමත් වෙලා ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් හැදෙන ඵල ප්‍රමාණය අඩු වෙනවා. හරි නේද? එතකොට මේ පළවෙනි පියවරෙන් කරන්න පුතේ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් නිපදවීම මේ හැදෙන ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් ගත්තොත් එහෙම මොකද වෙන්නේ? බාෂ්මික ද්‍රාවණයක්. හරි නේද? මේ හැදෙන ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් ගත්තොත් එහෙම බාෂ්මික ද්‍රාවණයක්. හරි පුතේ දෙවෙනි පියවර ගැන කතා කරොත් දෙවෙනි පියවර විදියට අපි කරන්නේ කාබනීකරණය. කාබනීකරණය කියලා කියන්නේ අපි ගත්තා නේද පළවෙනි පියවරෙන් ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක්. ඒ කියන්නේ වෙනත් විදියකින් කිව්වොත් ඇමෝනියා වලින් සමෘද්ධ බ්‍රයින් ද්‍රාවණයක් ගත්තේ. මේ බ්‍රයින් ද්‍රාවණයයි කාබන් ඩයොක්සයිඩ් වායුවයි අපි මොකද කරන්නේ? ප්‍රතිප්‍රවාහ මූලධර්මය භාවිතා කරලා. ප්‍රතිප්‍රවාහ මූලධර්මය භාවිතා කරලා ආයේ මේ විදියට ප්‍රතික්‍රියා කරනවා. දැන් ඕගොල්ලෝ මගෙන් අහන්නේ ඇයි මේ විදියට ප්‍රතිප්‍රවාහ මූලධර්මය ආයි පාරක් භාවිතා කරන්නේ? පුතේ මෙතන තියෙන්නේ ගෑස් එකකුයි ද්‍රාවණයකුයි. ඒ කියන්නේ වායුවකුයි ද්‍රාවණයකුයි. ඒතර වායුවකුයි ද්‍රාවණයක් ගත්තොත් එහෙම සාමාන්‍ය ප්‍රතික්‍රියා වෙනවද? දෙන්න එකට මිශ්‍ර කරලා ප්‍රතික්‍රියා වෙනවද? ඒක නිසා තමයි මේ විදිහට ප්‍රතිප්‍රවාහ මූලධර්මය භාවිතා කරලා මේක කාර්යක්ෂමව කරගෙන තියෙන්නේ. හරිද? කාර්යක්ෂම කරගෙන තියෙන මේ ප්‍රතිප්‍රවාහ මූලධර්මය භාවිතා කිරීමෙන්. අනිත් එක තමයි හොඳට මතක තියාගන්න පුතේ මෙතනින් එන ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය. ඒ කියන්නේ බ්‍රයින් වලින් සම්ප්‍රයුක්ත ඇමෝනියා ද්‍රාවණය ගත්තොත් එහෙම මේ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයයි මෙතනින් එන කාබන් ඩයොක්සයිඩ් වායුවයි ප්‍රතික්‍රියා කරලා හැදෙනවා ඇමෝනියම් බයිකාබනේට්. හරිනේ. ඊට අමතරව අපි මුලින්ම එකතු කරපු බ්‍රයින් ද්‍රාවණයේ තියෙන සාන්ද්‍ර සෝඩියම් ක්ලෝරයිඩ් උත් අන්තර්ගත වෙනවා. එහෙනම් දැන් ඉන්නේ කවුද? ඇමෝනියම් බයිකාබනේට් අඩංගු සාන්ද්‍ර සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් තමයි ඉන්නේ. ඒ කියන්නේ මෙන්න මේ දෙකේ මිශ්‍රණයක් තමයි ඉන්නේ. ඉතින් දැන් ඕගොල්ලෝ මගෙන් අහයි දැන් මේ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයට කාබන් ඩයොක්සයිඩ් එකෙන් ප්‍රතික්‍රියා වෙයිද? ඔව් හොඳට ප්‍රතික්‍රියා වෙනයි. ඒකට හේතුව මොකද? මේක බාෂ්මික ද්‍රාවණයක්. මේක බාෂ්මිකයි. මේක ආම්ලික වායුවක්. ඒ කියන්නේ පුතේ මේ බාෂ්මික ද්‍රාවණයට මේ ආම්ලික වායුව හොඳින් අවශෝෂණය වෙනවා. මේ බාෂ්මික ද්‍රාවණයට උඩින් බාෂ්මික ද්‍රාවණය එකතු කරද්දි මොකද වෙන්නේ? මේ බාෂ්මික ද්‍රාවණයට මේ ආම්ලික වායුව හොඳින් අවශෝෂණය වෙනවා. ඇයි
මෙයා භාෂ්මික ද්‍රාවණයක්, මෙයා ආම්ලික වායුවක්. ඒක නිසා අම්ල භාෂ්ම ප්‍රතික්‍රියාවක් විදියට මේ භාෂ්මික ද්‍රාවණයට මේ ආම්ලික වායුව හොඳින් අවශෝෂණය වීමක් සිද්ධ වෙනවා. හරි නේද? අනිත් එක තමයි මේ ප්‍රතික්‍රියාව තාපදායකයි. ඒ කියන්නේ ඩෙල්ටා H T අගේ ඍණ. ඒක නිසා අපි හැම වෙලෙම වග බලා ගන්න ඕන මොකද්ද? මේ අටලුවේ උෂ්ණත්වය සිසිල්ව තියාගන්න. ඒ කියන්නේ මේ අටලුව සිසිල්ව තියාගන්න අපි වග බලා ගන්න ඕනේ. ඒකට හේතුව තමයි ප්‍රතික්‍රියා තාපදායක වීම නිසා. හරිද? ඒක නිසා අපිට කලින් කිව්වා වගේ ජනරල් පද්ධතියක් භාවිතා කරන්න පුළුවන්. හරි. හරි දැන් ඕගොල්ලෝ මගෙන් අහනවා පළවෙනි පියවර විදියට කාබනීකරණය කරලා දෙවෙනි පියවර විදියට ඇමෝනීකරණය කරන්න බැයිද? ඒ කියන්නේ පුතේ පළවෙනි පියවර විදියට කාබනීකරණය කරනවා කියලා කියන්නේ මොකද්ද තේරුම? ඒ කියන්නේ අපි උඩින් දානවා බ්‍රයින්, පල්ලෙහෙන් දානවා කාබන් ඩයොක්සයිඩ් වායුව. මේ කාබන් ඩයොක්සයිඩ් වායුව පුතේ ජලයේ දියවීම ඇත්තටම ගත්තොත් එහෙම ජලයේ ද්‍රාව්‍යතාව අඩුයි. ඒ කියන්නේ මේ කාබන් ඩයොක්සයිඩ් ජලයේ දියවෙන ප්‍රමාණය ගත්තොත් ඒ ජලයේ දියවීම හැදෙන බයිකාබනේට් සාන්ද්‍රණය ගත්තොත් ඉතාමත් අඩු වගේක්. හරි නේද? ඒක නිසා තමා පුතේ අපි පළවෙනි පියවර විදියට කාබනීකරණය කරන්නේ නැත්තේ. පළවෙනි පියවර විදියට කාබනීකරණය කරොත් මේ කාබන් ඩයොක්සයිඩ් මේ ජලයේ දියවෙන සාන්ද්‍රණය ගත්තොත් නැත්නම් ජලයේ ද්‍රාවිතාව ඉතාමත් අඩුයි. ඔයගොල්ලෝ දන්නනේ සාමාන්‍යයෙන් ජලයේ දියවෙන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය ඉතාමත් අඩුයිනේ. දැන් අපි අම්ල වැසීම කතා කරනවා කාබන් ඩයොක්සයිඩ් වලින් අම්ල වැසී ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ කාබන් ඩයොක්සයිඩ් වලින් ඇති වෙන ආම්ලිකතාව ඉතාමත් කුඩා වගේක්. හරිද? එතකොට දැන් මේ කාබන් ඩයොක්සයිඩ් ජලයේ දියවීමේ තියෙන බයිකාබනේට් සාන්ද්‍රණය ගත්තොත් ඉතාමත් කුඩා වගේක්. එතකොට මේකට මේ බයිකාබනේට් වලට තමයි ඊළඟට අපි එකතු කරන්නේ ඇමෝනියා. ඇමෝනියා එකතු කරලා ඇමෝනියම් බයිකාබනේට් හදාගත්තොත් එහෙම ඒ ඇමෝනියම් බයිකාබනේට් වල තියෙන බයිකාබනේට් අයන සාන්ද්‍රණය ඉතාමත් කුඩා වගේක් වෙනවා. මේ ඇමෝනියම් බයිකාබනේට් වල තියෙන බයිකාබනේට් සාන්ද්‍රණය ඉතාමත් කුඩා වගේක් කියලා කියන්නේ අපිට බැරි වෙනවා සෝඩියම් බයිකාබනේට් විදියට යව අවක්ෂේප කරගන්න. සෝඩියම් බයිකාබනේට් විදියට යව අවක්ෂේප කරගන්න අපිට බැරි වෙනවා. ඒක නිසා තමා පුතේ අපි පළවෙනි පියවර විදියට ඇමෝනීකරණය කරලා දෙවෙනි පියවර විදියට කාබනීකරණය කරන්නේ. හරි නේද? හරි පුතේ බලන්න දැන් තුන්වෙනි පියවර විදියට අපිට ලියන්න පුළුවන් සෝඩියම් බයිකාබනේට් වෙන් කර ගැනීම. ඒ කියන්නේ දැන් පුතේ අපිට ඉතුරු වෙනවා කවුද අන්තිමේදී? සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් ඉතුරු වෙනවා, සාන්ද්‍ර සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක්. ඒත් එක්කම ඉතුරු වෙනවා කවුද? ඇමෝනියම් බයිකාබනේට් ද්‍රාවණයක්. මෙන්න මේ දෙන්න ඉන්නවනේ. හරි නේද? මෙන්න මේ දෙන්න අපි ගාව ඉන්නවා දැන්. දැන් මේ දෙන්න අපි ගාව ඉද්දී මොකද වෙන්නේ? මේ සාන්ද්‍ර සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයේ පුතේ සෝඩියම් අයන දෙනවා. මේ සෝඩියම් අයන දැන් මේ ඇමෝනියම් බයිකාබනේට් වලිනුත් හොඳ බයිකාබනේට් අයන ප්‍රතිශතයක් දෙනවා. ඇයි හේතුව අපි මුලින්ම කරේ මේ ඇමෝනියකරණය කරලානේ කාබනීකරණය කරේ. බැරි වෙලාවත් කාබනීකරණය කරලා ඇමෝනීකරණය කරා නම් මෙතනින් දෙන බයිකාබනේට් සාන්ද්‍රණය ප්‍රමාණවත් නැහැ. සෝඩියම් බයිකාබනේට් අවක්ෂේප කරගන්න. හරිද? එතකොට මේ සාන්ද්‍ර සෝඩියම් ක්ලෝරයිඩ් ගත්තොත් එහෙනම් පුතේ අනිවාර්යයෙන්ම මේකේ දෙන සෝඩියම් අයන සාන්ද්‍රණය ගත්තොත් එහෙනම් ඉතාමත් විශාල වගේ. එතකොට මෙතනින් අපි මේ විදිහට ඇමෝනීකරණය කරලා කාබනීකරණය කරපු නිසා මෙතනින් දෙන බයිකාබනේට් සාන්ද්‍රණය ගත්තත් ඒකත් විශාල අගයක්. ඒ සාන්ද්‍රණය විශාල අගයක්. ඒක නිසා මෙතනින් මොකද වෙන්නේ? මේ සෝඩියම් අයනයි බයිකාබනේට් අයනයි එකතු වෙලා සෝඩියම් බයිකාබනේට් අවක්ෂේප වීමක් සිද්ධ වෙනවා. හරි නේද? දැන් ඔයගොල්ලෝ මොකක්ද කොහොමද මේක වෙන්නේ? මෙහෙමයි පුතේ වෙන්නේ. දැන් ওই ද්‍රාවණේ ඉන්නවනේ මේ විදියට. හරිද? ওই ද්‍රාවණේ ඉන්නවා. උදාහරණයක් විදිහට මම මෙහෙම එකක් කියන්නද? දැන් ඕගොල්ලන්ට දැන් හිතන්නකෝ දැන් ඔයා ඉල්ලනවා මගෙන් අම්මේ මට වැඩි සීනි ප්ලේන්ටියක් දාන්න. වැඩි සීනි ප්ලේන්ටියක් දැම්මට පස්සේ මොකද කියන්නේ? අම්මා ඉතින් ගන්නවත් මොකද කරන්නේ? දානවත් සීනි හොඳට. ඔය සීනි දිය කරන්න පුළුවන් උපරිම ප්‍රමාණයක් තියෙනවනේ මේකේ. මේ ද්‍රාවණයේ සීනි දිය කරන්න පුළුවන් උපරිම ප්‍රමාණයක් තියෙනවා. ඒ ගානට වඩා දිය කරන්න බැලුවොත් එහෙම මොකද වෙන්නේ? පල්ලෙහාම ඉතින් අවක්ෂේප වෙලා පේනවා. ඇයි ඔය පල්ලෙහාම ඔය කූල් ඩ්‍රින්ක් හැදුවට පස්සේ පල්ලෙහාම සීනි ඉතුරු වෙලා තියෙනවා. දැකලා තියෙනව නේද? ඒ කියන්නේ සීනි දාන්න වඩා ඒ කියන්නේ දාන්න පුළුවන් ප්‍රමාණයට වඩා වැඩියෙන් දාලා. ඒක නේ පල්ලෙහා ඉතුරු වෙන්නේ. එහෙනම් මොකද වෙන්නේ පුතේ? මේ ද්‍රාවණයේ ඉන්න සෝඩියම් අයින් ඉන්නවා. ඒ වගේම බයිකාබනේට් අයින් ඉන්නවා. මේ සාන්ද්‍රණයට මේ සෝඩියම් අයන සාන්ද්‍රණයටයි බයිකාබනේට් අයන සාන්ද්‍රණයට තියෙන්න පුළුවන් උපරිම සීමාවක් තියෙනවා. ඒගොල්ලන්ගේ සම්ප්‍රයුක්ත සාන්ද්‍රණ සීමාව ඉක්මවල යද්දි මොකද වෙන්නේ? මෙන්න මේ දෙන අවක්ෂේප වීමක් සිද්ධ වෙනවා. ඒක අවක්ෂේප වෙන අපි කියනවා ස්පටිකීකරණය වෙනවා කියලා. හරිද? මෙන්න මේ දෙන මේ විදිහට එකතු වෙලා සෝඩියම් බයිකාබනේට් විදිහට ස්පටිකීකරණය වීමක් සිද්ධ වෙනවා. ඒකට හේතුව තමයි මෙන්න මේ දෙන්නගේ සෝඩියම් අයන බලයි බයිකාබනේට් අයන බලයි සම්ප්‍රයුක්ත සාන්ද්‍රණ සීමාව ඉක්මවලා යනවා.
ඒ කියන්නේ මේ ද්‍රාවණය තියාගන්න පුළුවන් උපරිම සීමාවට වඩා වැඩියෙන් සෝඩියම් අයන බයිකාබනේට් අයන ඉදි මොකද වෙන්නේ මේ දෙන්න එකතු වෙලා සෝඩියම් බයිකාබනේට් විතර පල්ලෙහා අවක්ෂේප වෙනවා. හරි නේද? ඕක තමයි වෙන්නේ මෙතනදී. ඊට අමතරව මොකද වෙන්නේ? දැන් සෝඩියම් බයිකාබනේට් විතර අවක්ෂේප වෙනවා නම් අන්තිමට තව කවුරු ඉතුරු වෙනවද? මෙතනින් ආපු ඇමෝනියම් උයි මෙතනින් ආපු ක්ලෝරයිඩ් අයන එකතු වෙලා ඇමෝනියම් ක්ලෝරයිඩ් හැදෙනවා. ඒතර මේකේ සුද්ධ ප්‍රතික්‍රියාව ගත්තොත් මේකේ සිද්ධ වෙන සුද්ධ ප්‍රතික්‍රියාව ගත්තොත් ඒ කියන්නේ මුළු ප්‍රතික්‍රියක එක්කම ඒ කියන්නේ අපි භාවිතා කරන අමුද්‍රව්‍ය වල සියලුම අමුද්‍රව්‍ය එක්ක ගත්තොත් මේ ප්‍රතික්‍රියාව අපිට මේ විදිහට ලියන්න පුළුවන්. අපි ගන්න පුතේ ඇමෝනියා. අපි අමුද්‍රව්‍ය කියලා ඇමෝනියා ගත්තා. තව මොනවද ගත්තේ? කාබන් ඩයොක්සයිඩ් ගත්තා. තව මොනවද ගත්තේ? සාන්ද්‍ර සෝඩියම් ක්ලෝරයිඩ් ගත්තා. තව මොනවද ගත්තේ? ඊට අමතරව කොහොමත් අපි භාවිතා කරනවා ජලය. අන්තිමට ප්‍රතිඵල විදිහට අපිට හම්බ වෙනවා කවුද? සෝඩියම් බයිකාබනේට් ඝණය. ඊට අමතරව මම කිව්වා කවුද ඉතුරු වෙන්නේ කියලා? ඇමෝනියම් ක්ලෝරයිඩ් කියන ද්‍රාවණය ඉතුරු වෙනවා. අපිට මේ විදිහට සෝඩියම් බයිකාබනේට් ටික වෙනම වෙන් කර ගන්න පුළුවන්. සෝඩියම් බයිකාබනේට් ටික වෙනම වෙන් කර ගන්න පුළුවන්. මම මේ කිව්ව විදිහට මේ සෝඩියම් බයිකාබනේට් මොකද වෙන්නේ පුතේ? ස්පටිකීකරණය වීමක් සිද්ධ වෙනවා මේ පියවරේ. හරි පුතේ ඊළඟට අපි හතරවෙනි පියවර ගත්තොත් එහෙම හතරවෙනි පියවරේ කතා කරන්නේ අපි අර ගත්ත සෝඩියම් බයිකාබනේට්. ඒ කියන්නේ පුතේ ස්පටිකීකරණය වුණ සෝඩියම් බයිකාබනේට් ටික අපි රත් කරනවා. රත් කරාට පස්සේ අපිට ගන්න පුළුවන් සෝඩියම් කාබනේට් ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ නිර්ජල සෝඩියම් කාබනේට් ඝනයක් විදිහට ලබා ගන්න පුළුවන්. හරිද? නිර්ජල සෝඩියම් කාබනේට් ඝනයක් විදිහට ලබා ගන්න පුළුවන්. ඊට අමතරව කාබන් ඩයොක්සයිඩ් වායුව නිපදවෙනවා. ඊට අමතරව ජලය නිපදවෙනවා. ජල වාෂ්පය. හරිද? එතකොට මේ හැදෙන කාබන් ඩයොක්සයිඩ් ටික මෙයා අපිට යවන්න පුළුවන් කොහෙද? කාබනීකරණ අටලුවට. කාබනීකරණ අටලුවට යවන්න පුළුවන්. එතකොට කාබන් ඩයොක්සයිඩ් වායුව අපිට ඕන වෙන්නේ නැහැ. හරිද? එතකොට මේක කර්මාන්තයක් වශයෙන් ලාභදායකයි. ඇයි? මෙතන හැදෙන ඵල ටික මෙතන හැදෙන සමහර ඵල සෝඩියම් කාබනේට්ට අමතරව සෝඩියම් කාබනේට් නිපදවීමට අමතරව අපිට මෙතන කාබන් ඩයොක්සයිඩ් නිපද වෙනවානේ. මේ කාබන් ඩයොක්සයිඩ් නිපද වෙන ටික කාබනීකරණ අටලුවට යවන්න පුළුවන්. ඊට අමතරව පුතේ මතකද අර ඇමෝනියම් ක්ලෝරයිඩ් හැදුනා. මේ ඇමෝනියම් ක්ලෝරයිඩ් අපි කැල්සියම් ඔක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරනවා. කොහෙන්ද කැල්සියම් ඔක්සයිඩ් ප්‍රතික්‍රියා කරවන්නේ? කැල්සියම් ඔක්සයිඩ් ගත්තේ කොහෙන්ද දන්නවද? මතකද පුතේ කැල්සියම් කාබනේට් අපි වියෝජනය කරලා තමා කැල්සියම් කාබනේට් වියෝජනයෙන් තමා කාබන් ඩයොක්සයිඩ් වායුව ගත්තේ. මතකද ආරම්භයේදී අමුද්‍රව්‍ය වලට කිව්වා මම කාබන් ඩයොක්සයිඩ් ගත්තේ කොහොමද කියලා. කාබන් ඩයොක්සයිඩ් ගත්තේ කොහොමද? කැල්සියම් කාබනේට් වියෝජනය කරලා. එතකොට එතනින් හැදෙනව නේද කැල්සියම් ඔක්සයිඩ්. එතනින් හැදෙනව නේද කැල්සියම් ඔක්සයිඩ්. ආයේ කැල්සියම් ඔක්සයිඩ් ටික අපි පාවිච්චි කරනවා මෙන්න මෙතනදී. මෙන්න මෙතනදී පාවිච්චි කරනවා. මෙතන ප්‍රතික්‍රියා කරලා හැදෙනවා පුතේ ඇමෝනියා ගෑස් එක ඊට අමතරව කැල්සියම් ක්ලෝරයිඩ් හැදෙනවා. ඊට අමතරව ජලය සෑදීමක් සිදු වෙනවා. හරි නේද? මේ ප්‍රතික්‍රියාව තුලිතකරනද අපිට ඇමෝනියා වලට දෙකක් දාලා ඇමෝනියම් ක්ලෝරයිඩ් වලට දෙකක් දැම්මනම් හරි. උඩ ප්‍රතික්‍රියාව තුලිතකරනද මෙතන අපිට සෝඩියම් වලට දෙකක් දැම්මනම් හරි ප්‍රතික්‍රියාව තුලිත වෙනවා. හරිද? එතකොට හොඳට බලන්න මෙතන ඇමෝනියා නිපදවීමක් සිද්ධ වෙනවා. එහෙනම් මේක යවනවා කාටද? ඇමෝනීකරණ අටලුවට. මෙතන කැල්සියම් ක්ලෝරයිඩ්. මෙතන කැල්සියම් ක්ලෝරයිඩ් ටික පාවිච්චි කරන්න විදියක් නැද්ද? කැල්සියම් ක්ලෝරයිඩ් පාවිච්චි කරන්න පුළුවන්. කොහොමද පාවිච්චි කරන්නේ? මොකටද පාවිච්චි කරන්නේ? මේ කැල්සියම් ක්ලෝරයිඩ් පුතේ කර්මාන්ත සඳහා භාවිතා වෙනවා. මේ කැල්සියම් ක්ලෝරයිඩ් උත් කර්මාන්ත සඳහා භාවිතා වෙනවා. මේ ඇමෝනියා ටික යවන්න පුළුවන් ඇමෝනීකරණ අටලුවට. හරි නේද? එතකොට මේ විදියට අපිට නිපදව ගන්න පුළුවන් වෙනවා. හොඳට බලන්න පුතේ මෙතන අපිට නිර්ජල සෝඩියම් කාබනේට් අමතරව කාබන් ඩයොක්සයිඩ් වායුව හැදෙනවා. ඒව කාබනීකරණ අටලුවට යවන්න පුළුවන්. ඊට අමතරව අර හැදෙන ඇමෝනියම් ක්ලෝරයිඩ් ටික අපි ඇමෝනියම් ක්ලෝරයිඩ් ටික විසික් කරන්නේ නැහැ. එයා ප්‍රතික්‍රියා කරනවා අර කුණුගල් වියෝජනයෙන් ආපු කැල්සියම් ඔක්සයිඩ් එක. එයාත් එක්ක ප්‍රතික්‍රියා කරලා හැදෙන ඇමෝනියා වායුව මොකද කරන්නේ? ඇමෝනීකරණ අටලුවට යවනවා කැල්සියම් ක්ලෝරයිඩ් අපිට වෙනත් කර්මාන්ත සඳහා භාවිතා කරන්න පුළුවන්. හරි පුතේ අපි ඊළඟට කතා කරොත් එimhe සෝල්වේ ක්‍රමයේ වාසිදායක වෙන්න හේතු. පළවෙනි ක්‍රමයේ විදිහට අපිට කියන්න පුළුවන් සෝඩියම් ක්ලෝරයිඩ් හා කැල්සියම් කාබනේට් අඩු වියදමකින් පහසුවෙන් ලබා ගන්න පුළුවන් වෙන එක. ඒ කියන්නේ පුතේ දැන් සෝඩියම් ක්ලෝරයිඩ් ගන්න පුතේ අපි ලුණු නිෂ්පාදනයේන්නේ. හරිද? මේ ලුණු නිෂ්පාදනයේ
අවසාන පියවර තියෙන්නේ. අවසාන පියවරේ ලුණු ටික මේ විදිහට අවක්ෂේප වුණාට පස්සේ උඩ ඉතුරු වෙනවනේ බිටර්න් ද්‍රාවණයක්. මේ බිටර්න් ද්‍රාවණය අරගෙන කැල්සියම් අයනයි ඊට පස්සේ මැග්නීසියම් අයනයි ඊට පස්සේ සල්ෆේට් අයනයි මේවා ටික අයින් කරලා ගන්න පිරිසිදු සාන්ද්‍ර සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයනේ ගන්නෙ. එතකොට මේක අපිට වැඩිපුර ඒ කියන්නේ වියදමක් සිද්ධ වෙන්නේ නැහැ. හරිද? අඩු වියදමකින් අපිට මේ අමුද්‍රව්‍ය ලබා ගන්න පුළුවන්. ඔය පිරිසිදු සාන්ද්‍ර සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය අඩු වියදමකින් ලබා ගන්න පුළුවන්. අනිත් තමයි කැල්සියම් කාබනේට්. කැල්සියම් කාබනේට් කියලා කියන පුතේ හුණුගල්. හුණුගල් කියන එක්කිනාට වියදමක් වැඩි වියදමක් සිද්ධ වෙන්නේ නැහැ. හරිද? ඒ අමුද්‍රව්‍ය පහසුවෙන් ලබා ගන්න පුළුවන්. අනිත් එක තමයි ඇමෝනියා වැයනෝන අතර චක්‍රීකරණය මගින් නැවත නැවතත් භාවිතා කරන්න පුළුවන්. මම කලින් කිව්ව පියවරේදී මතකද? ඇමෝනියා ගත්ත කොහොමද? ඇමෝනියම් ක්ලෝරයිඩ් කැල්සියම් ඔක්සයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරලා අපි ඇමෝනියා ගත්තා. ඒතර මේ ගත්ත ඇමෝනියා ටික මොකද කරන්නේ? මට ආයි පාරක් භාවිතා කරන්න පුළුවන්. හරි නේද? මේක නැවත නැවතත් ඒ කියන්නේ සෝඩියම් කාබනේට් නිපද වෙන වාරයක් පාසා මොකද වෙන්නේ? මට මේ ඇමෝනියත් ලබා ගන්න පුළුවන්. ඒතර මේ ඇමෝනියා ටික මට යවන්න පුළුවන් ආයි ඊළඟ පියවරේදී ඇමෝනීකරණ අටලුවට. කාබන් ඩයොක්සයිඩුත් එහෙමමයි. ඇයි හේතුව? අපි ගන්න සෝඩියම් බයිකාබනේට් ගත්තොත් එහෙම මේ සෝඩියම් බයිකාබනේට් රත් කරාට පස්සේ සෝඩියම් කාබනේට් අමතරව මතකද කාබන් ඩයොක්සයිඩ් ආවා. මේ හම්බෙන කාබන් ඩයොක්සයිඩ් ටික මොකද කරන්නේ? මට යවන්න පුළුවන් වෙනවා ඇමෝනීකරණ අටලුවට. හරි නේද? ඒක නිසා මේ සෝල්වේ ක්‍රමය කර්මාන්තයක් වශයෙන් වාසිදායක වෙන්න හේතු තමයි මේවා. හරි පුතේ ඊළඟට පොයින්ට් එකක් දාලා තිනවා මේ විදිහට පොටෑසියම් බයිකාබනේට් සාදා ගැනීමට මෙම ක්‍රමය භාවිතා කළ හැකිද කියලා. භාවිතා කරන්න බෑ. ඇයි හේතුව? හේතුව තමයි පුතේ පොටෑසියම් බයිකාබනේට් වල ද්‍රාවිතාවය ගැන කතා කරමු. හරිද? මේ ද්‍රාවිතාවය කියන එක්කිනා පොටෑසියම් බයිකාබනේට් වල වැඩි වෙනවා සෝඩියම් බයිකාබනේට් වලට වඩා. මොකද්ද මේ ද්‍රාවිතාවය කියලා කියන්නේ? ද්‍රාවිතාව කියලා කියන්නේ පුතේ ජලයේ දියවීමේ හැකියාව. ජලයේ දියවීමේ හැකියාව. ජලයේ දියවීමේ හැකියාව. මොකද්ද මේ ජලයේ දියවීමේ හැකියාව කියන්නේ? ඒ කියන්නේ පුතේ මම ජලය ගන් ඩෙසිමීටර එකක් ගත්තොත් මේ ජලය ගන් ඩෙසිමීටර එකක් තුල දිය වෙන පොටෑසියම් බයිකාබනේට් ප්‍රමාණයයි සෝඩියම් බයිකාබනේට් ප්‍රමාණය ගත්තොත් එහෙනම් පුතේ වැඩි පොටෑසියම් බයිකාබනේට් ප්‍රමාණයක් මට මේ ජලයේ ගන් ඩෙසිමීටර එකේ දිය කරන්න පුළුවන්. ඒකට හේතුව තමයි මෙයාගේ ද්‍රාවිතාවය වැඩි. ඒ කියන්නේ ජලයේ දිය වෙන ප්‍රමාණය වැඩි මෙයා. ඒ නිසා මෙයාව අපිට අර විදියට සෝල්වේ ක්‍රමය භාවිතා කරලා පොටෑසියම් බයිකාබනේට් අවක්ෂේප කරගන්න බෑ. ඒකට හේතුව තමයි මෙයාගේ ද්‍රාවිතාවය වැඩි වීම. ද්‍රාවිතාවය වැඩි යගයක් ගන්නවා. හරි පුතේ බලන්න ඊළඟ පොයින්ට් එක සෝඩියම් කාබනේට් වල ප්‍රයෝජන. ජලයේ කඨිනත්වය ඉවත් කරන්න භාවිතා කරනවා, වීදුරු නිෂ්පාදනයට භාවිතා කරනවා, රෙදි සෝඩා ලෙස භාවිතා කරනවා. හරිද? තව ප්‍රයෝජන තියෙනවා. ප්‍රයෝජන 3ක් විතර මතක තියාගන්න. ඒ හොඳටම ඇති. හරි පුතේ එතකොට මම සාකච්ඡා කරේ සෝඩියම් කාබනේට් නිෂ්පාදනය අදාළ සියලුම සිද්ධාන්ත කතා කරා. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පල්ලෙයක් කමෙන්ට් බොක්ස් එකේ ඇතුළත් කරන්න. මේ වගේම නැවත අනිවාර්ය පාඩමකින් හම්බ වෙන බලාපොරොත්තු මම සමුගන්නවා.